නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ ජීවිතය සාර්ථක කරගන්නටත් සංසාරික ජීවිතය සුවපත් කරගන්නටත් ඒ වගේම උතුම් නිවනින් සැනසෙන්නටත් හැම කෙනෙකුටම අවශ්‍ය කරන ධර්ම කරුණු අපේ ජීවිතයට එකතු කරගෙන හිත සකස් කරගෙන කවුරුත් බලාපොරොත්තු වෙන ආකාරයට සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට අපි හැම කෙනෙක්ම අධිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ සඳහා අපේ චිත්තසංතානය සකස් කරන්න ඕනේ. ඒ සඳහා සිතේ ක්‍රියාකාරීත්වයන් දැනගන්න ඕනේ. ඒ සකස් කිරීමට අවශ්‍ය කරන දේවල් කාරණා සහිතව දැනගන්න ඕනේ. සකස් කරන්නට අවශ්‍ය දේවල් කාරණා සහිතව දැනගන්න ඕනේ. ඉතින් මෙවැනි ආකාරයක වැඩපිළිවෙලක් අපේ තුලින් අපි නිර්මාණය කරගන්න ඕනේ. ඒ සඳහා අපි අවශ්‍ය කරන සියලු දේ අවශ්‍ය කරන සියලුම ධර්ම කරුණු අපේ ජීවිතයට එකතු කරගෙන ඒවා තමන්ගේ තුලින් දකින්න වැඩපිළිවෙලක් හදාගන්න ඕනේ. තමන්ගේ තුලින් දකිනවා කියලා කියන්නේ මේ ක්‍රියාකාරීත්වය තුලින් අපේ ක්‍රියාකාරීත්වය තුලින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අත්දකින්න ඕනේ. අපේ ක්‍රියාකාරීත්වය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වැඩපිළිවෙළවල් පහ. ඒක ගැලීමක් වගේ සන්තතියක් වගේ සන්තතිය ඇත්තටම සන්තතියක් වගේ නෙවෙයි. නමුත් අපිට ඒක දැනෙන්නේ සන්තති ගණයක්. සන්තති ගණයක් කියලා කියන්නේ ඒක ගැලීමක් තිබ්බට ගැලීම පේන්නේ නැහැ. එක දිගට තියෙන දෙයක් විදිහට පේනවා. ඒකට කියනවා සන්තති ගණය කියලා. ඒ කියන්නේ ඒ සන්තති ගණයෙන් වැසුණු පංච පාදානස්කන්ධයේ ක්‍රියාවලිය ඉස්මතු කර ගැනීමයි කියන එක මේ දිනවල අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. මම හිතන්නේ අපේ පින්වන්ත අයට තමන්ගේ මේ ජීවිතය ගෙවීමට අවශ්‍ය කරන සියලු වැඩපිළිවෙල තමන්ගේ පැත්තෙන් නිර්මාණය කරගන්නට උපරිමයක් වශයෙන් තමන්ගේ ක්‍රියාකාරීත්වය නිවැරදි කරගෙන කටයුතු කරන්න අපි නිබඳව උත්සාහ කරනවා මේ දිනවල අවශ්‍ය කරන උපදෙස් ලබා දෙන්න. විශේෂයෙන්ම උරගා බැලීමක් සිදු කරන්නට අපේ නේවාසික වැඩසටහනුත් සමග. කොහොම නමුත් කමක් නැහැ. අපි මෙන්න මේ විදිහටයි කල්පනා කර යුත්තේ. මොහොතකට හිතලා බලන්න අපේ ඇත්ත తත්වය මොකක්ද කියලා. අපි බොහොම සත්‍යවාදීව අපේ පැත්තට හැරිලා කල්පනා කරලා බලන්න ඕනේ. පැහැදිලිවම ඉතා පැහැදිලිවම කුමක්ද මේ ජීවිතයේ සත්‍ය ස්වභාවය මොකක්ද කියලා. ඉතින් මේ සඳහා අපිට අවශ්‍ය කරන ප්‍රබලම කමටහනක් තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. සති භාවනාවලදීත් මේ වගේ බෑවන වැඩසටහන් වලදී අපි මේ පිළිබඳ අවධානය යොමු කරනවා ක්‍රමානුකූලව. එක පැත්තකින් මේ විදිහට හිතලා බලනකොට අපිට පුදුමත් හිතෙනවා අපේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා සබ්බං අනිච්චං කියන එක පිළිබඳව අපි කතා කරා. සියලු දේ අනිත්‍යයි කියන එක පිළිබඳව. ඉතින් සියලු දේ අනිත්‍යයි කියපු තැන අපිට යම් කිසි ආකාරයක අදහසක් ඇති කරගන්න දැන් අපි අනාත්ම සංඥාවත් වැඩුවා. ආයතන ගැනත් අපි හොඳට දන්නවා. ඒකද යම් කිසි ආකාරයක අදහසක් ඇති කර ගැනීම සඳහා අනිත්‍ය පිළිබඳ තව දුරටත් සියලු සංස්කාරයන් අනිත්‍යයි කියන කාරණාවට අදහසක් ඇති කර ගැනීම සඳහා අපි තවත් මේ අනිත්‍ය සංඥාව තවදුරටත් ඉදිරියට ගැනීමක් පිළිබඳව
පුංචි සාකච්ඡාවක් තමයි අද කරන්නට සූදානම් වෙන්නේ. ඔක්කොටම ඉස්සෙල්ලා අපි අපේ ලෝකය අඳුන ගන්න ඕන. අපි ඇවිල්ලා අපේ ජීවිතය ගත්තොත් එහෙම අපි හැමෝම එක එක තැන්වලට වෙලා එක එක දේවල් කරමින් තියෙන එක්තරා එක එහෙම දැනෙන්න ඕනේ එක්තරා ක්‍රමවේදයකට සකස් වෙච්ච උපකරණ වගේ. මම ඔක හැමදාම කියන උපකරණ වගේ කියලා. ක්‍රමවේදයකට සකස් වෙච්ච උපකරණ කියලා කිව්වම අපිට තේරුම් යන්න ඕනේ එක. ඒ කියන්නේ මේ එක්තරා ක්‍රමවේදයකට කියන්නේ අපේ අතීතය හේතු වෙලා ඒ කියන්නේ අතීතයේ ප්‍රත්‍ය වෙලා එකතු වෙලා ඒ යම් දේවල් මේ මොහොත නිර්මාණය වෙනවා. මේ මොහොත නිර්මාණය වෙන්න යන්නේ එහෙමයි. ඒක අපි කල්පනාවෙන් බැලුවොත් හොඳට පේන්න ඕනේ. කල්පනාවෙන් බැලුවොත් හොඳට පේන්න ඕනේ. මේ මොහොතේ නිර්මාණය මේ මොහොතේම නැති වෙනවා. ඊළඟ මොහොත නිර්මාණය වෙන්නේ මේ මොහොතේ දැන් ඊළඟ මොහොත නිර්මාණය වෙන්න මේ මොහොතත් වෙලාවකට හේතු වෙනවා. හේතු නොවන වෙලාවලුත් තියෙනවා. ඊළඟ මොහොත නිර්මාණය වෙන්න මේ පසුගිය පැයම හේතු වෙන වෙලාවල් තියෙනවා. හේතු නොවන වෙලාවල් තියෙනවා. ඊළඟ මොහොත නිර්මාණය වෙන්න පසුගිය අවුරුද්දෙම දේවල් හේතු වෙනවා. තැන් වලින් හේතු නොවන වෙලාවල් තියෙනවා. ඉතින් මේවා අපි දිට්ඨි විසුද්ධියත් එක්ක දැන් ළඟදිම දිට්ඨි විසුද්ධිය ආදී කාරණා ටික සාකච්ඡා කරමින් යන්න වෙන. මම හිතන්නේ අපි චිත්ත විසුද්ධිය දක්වා හුඟක් දේවල් කතා කරා. දිට්ඨි විසුද්ධිය කාංකා වේතන විසුද්ධිය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු තියෙනවා. මම ඉතාමත්ම කෙටියෙන් තමයි කතා කරමින් ගියේ. දැන් මේ සූදානම් වෙන්නේ කොහොමද අපේ ජීවිතය ගොඩනැගුණේ කියලා බලන්න. අපිව මේ සකස් වුණේ කොහොමද? දැනට මේ වෙනකොට මේ වර්තමානය තුළ මාව සකස් වෙන්නේ කොහොමද කියලා අපි චුට්ටක් විමසමු. මේ වර්තමාන මොහොත නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. වර්තමාන මොහොත නිර්මාණය වෙන්නේ කොහොමද කියලා බලපුවාම අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මේ යන වැඩපිළිවෙලට හේතු වෙන දේවල් මොනවද කියලා. ඇත්තටම විදර්ශනාව කියලා කියන්නේ ඒක. අපේ ජීවිතය පිළිබඳව නිවැරදි විමසුමක්. මේ විමසුමේදී තේරෙනවා මොනවා වෙලාද මේ වර්තමානයේ මේ තරම් විෂම ආකාරයට වෙලාවක නිර්මාණය වෙන්නේ කියලාත් අපිට තේරෙනවා. මේ තරම් හොඳ විදිහට නිර්මාණය වෙන්නේ මගේ තුල වෙලාවකට බලන්න හැරිලා පොඩ්ඩක්. සමහර වෙලාවට සමහර අය මෙන්න මෙහෙම කියනවා. සමහර වෙලාවට සමහර අය අපිටම කියනවා මේ නම් සැබෑවටම දෙවි කෙනෙක් වගේ ජීවත් වෙන කෙනෙක් කියලා. එයාටම සමහර වෙලාවට කෙනෙක් කියනවා මෙයා නම් යක්ෂයෙක් වගේ කියලා. එතකොට එකවර දෙවි කෙනෙක් වෙන්නත් එකවර යක්ෂයෙක් වෙන්නත් මේ අපි ගෙවන මේ ජීවිතය හේතුවක් වෙන්නේ එකවරම දෙවි කෙනෙක් වෙන්නත් එකවරම යක්ෂයෙක් වෙන්නත් අපි මේ ගෙවන ජීවිතය හේතුවක් වෙන්නේ මොකද? අපිමත් දන්නවා. තමන්ගේ පැත්තෙන් ගත්තාම තමනුත් දන්නවා. මොනවද දන්නේ? හරිද? අපි හොඳටම දන්නවා මගේ ජීවිතය වෙලාවකට දෙවි කෙනෙක් වගේ මට සිතුවිලි පහළ වෙනවා. වෙලාවකට යක්ෂයෙක් වගේ සිතුවිලි පහළ වෙනවා කියලා පෞද්ගලිකව ගත්තොත් හරියට හැරිලා බැලුවොත් අපේ ජීවිතය දිහා අපිට ඒක හොඳට පේනවා. එහෙනම් මේ මොකද මේ වෙන්නේ කියලා අපිම මේ මොහොතේ හිතලා බලන්න ඕනේ. දැන් මේ මොහොත නිර්මාණය වෙද්දී අපි එකපාරටම අම්මා කියමු. අම්මා කියනකොට මේ බණ ඇහෙන මේ පින්වන්ත පිරිසට එකම අම්මද ඔක්කොම මතක් වෙන. එක පවුලක දරුවෝ ටිකක් නා එකම අම්මා මතක් වෙනවා. අපි හිතමුකෝ පිරිසක් ඉන්න තැනක මං අම්මා කිව්වා කියලා. එයාලට මතක් වෙන්නේ තමන්ගේ අම්මව. කොහොමද ඒක වුනේ? ඇස් දෙකෙන් තමන්ගේ අම්මව දැකලා අම්මාගේ රූපය මනසේ නැවත මතක් වෙන ස්වභාවයකට පත් වෙලා තියෙනවා. අම්මා කියන වචනය දැන් මම අම්මා කියනකොට වෙච්ච දේ මං අහන්නේ. අම්මා කියන වචනය පුරුදු වෙලා අන්න අර වගේ ශරීරයකට තමයි අම්මා කියන වචනේ කියන්නේ කියලා. එහෙනම් ශබ්දයක් විදිහට මගේ ලෝකයට අම්මා කියලා එකතු වෙලා තියෙනවා. රූපයක් විදිහටත් අම්මා කියලා යමක් මගේ ලෝකයට එකතු වෙලා තියෙනවා. නැවත මතකයට එන්න නැවත අරමුණු වෙන්න මගේ ලෝකයට එකතු වෙලා තියෙනවා. ඒක වෙන කෙනෙකුට එකතු වෙලා තියෙන වෙන රූපයක්. හැබැයි අම්මා කියන શબ્දය නම් ඔක්කොටම එකතු වෙලා තියෙන්නේ අම්මා කියලා. හැබැයි ඉංග්‍රීසි භාෂාව කතා කරන අයට අම්මා කියන શબ્දය නෙවෙයි වෙනත් શબ્දයක් තමයි එකතු වෙලා තියෙන්නේ අම්මා කියද්දී. හරි? වෙනත් શબ્දයකින් තමයි යාට එයාගේ අම්මව
එයාගේ අම්මාව අරමුණු වෙන්නේ වෙනත් ශබ්දයකින්. ද්‍රවිඩ භාෂාවට වෙනස් ශබ්දයකින්. අපිට අපේ ජීවිත කාලේ මේ ජීවිත කාලයේදී අම්මා කියන වචනය අපේ ලෝකයට එකතු වෙලා. ඉංග්‍රීසි භාෂාවකට එකතු වෙලා තියෙන ඒ ශබ්දය නෙවෙයි. එතකොට එක එක්කෙනාට එක එක විදිහ. හැබැයි අපිට ඇහෙන් දැකලා අම්මා කියලා යම්කිසි රූපයක් අපේ ලෝකයට එකතු වෙලා. ඒ වගේම පුංචි කාලේ ලොකු අයට නෙවෙයි පුංචි කාලේ අම්මගේ සුවඳ හරිද ලෝකයට එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ අම්මා ළඟට වෙලා අම්මගේ අස්සේ රිංගලා ඉන්නකොට එයාට අම්මගේ සුවඳ කියලා එකක් තියෙනවා. ඒ සුවඳ දැවුනොත් එයාට අම්මව අරමුණු වෙනවා. එහෙනම් එයාට එයාගේ ගන්ධ වශයෙන් එයාගේ ලෝකයට අම්මා එකතු වෙලා තියෙනවා. ඊළඟට පුංචි කාලේ ගත්තාම එයාට කිරි බොනකොට අම්මා මතක් වෙනවා දරුවෙකුට. එහෙනම් රස වශයෙන් අම්මාව එයාගේ ලෝකයට එකතු වෙලා රසක් විදිහට එකතු වෙලා තියෙනවා. ඊළඟට අම්මගේ තුරුල්ලේ නිදා ගන්නකොට චූටි කාලේ එයාට ස්පර්ශය දැනෙනවා. ඒ ස්පර්ශය කොහේ හරි දැවුනොත් එයාට අම්මා මතක් වෙනවා. ඒ කියන්නේ එයාට ස්පර්ශය වශයෙන් අම්මාව එයාගේ ලෝකයට අම්මව එකතු වෙලා තියෙනවා. ස්පර්ශයක් වශයෙන් මතකයක් තියෙනවා. අපේ ලෝකයට එකතු වෙනක මතකයක් තියෙනවා කියලා කියන්නකො. රූපයක් වශයෙන් මතකයක් තියෙනවා. ශබ්දයක් වශයෙන් මතකයක් තියෙනවා. ගන්ධයක් වශයෙන් පුංචි කාලෙදි කියලා ගන්න මතකයක් තියෙනවා. ලොකු කාලේ දුන්නත් එහෙම වෙන්න පුළුවන්. සමහර විට දැන් අම්මා ගොඩක් වයසයි. අම්මා එකම මොකක් හරි බෙහෙත් තෙලක් පාවිච්චි කරනවා. ඉතින් අම්මා ළඟට යනකොට මේ බෙහෙත් තෙල් සුවඳ එනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? ඒ සුවඳ කොහෙද හරි දැවුනොත් එකපාරටම අම්මා මතක් වෙනවා. එහෙනම් ගන්ධයක් වශයෙන් අම්මාව ලෝකයට එකතු වෙලා තියෙනවා. රසයක් වශයෙන් එකතු වෙලා තියෙනවා. ඒක නම් ඉතින් පුංචි කාලේදී තමයි. එනේ ලොකු කාලෙදිත් එහෙම වෙන්න පුළුවන්. මට මේ දැන් මතක් වුණේ. අම්මා මොන හරි උයන දෙයක් තියෙනවා. අම්මා ඉවුවොත් විතරයි ඒ රස. එතකොට අම්මා ඒ උයලා දෙන විදිහට යමක් උයලා දුන්නොත් එහෙම ඒ වගේ කෑමක් කොහෙදී හරි දැක්කම ඔන්න මතක් වෙනවා අම්මව. එතකොට එහෙනම් අම්මව රස වශයෙන් එකතු වෙලා තියෙනවා. ස්පර්ශ වශයෙන් එකතු වෙලා තියෙනවා සහ ආදරය ආදී දේවල් වශයෙන් අපි කියන්නේ අම්මගේ ආදරය තරම් මොන ආදරයෙන් පෙරදෙනකොට සමහර වෙලාවට කට්ටිය කියනවා මේක තමයි නිවැරදිම ආදරය කියලා. ඉතින් ආදරය වශයෙන් කුමන හෝ හැඟීම් වශයෙන් එකතු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ ලෝකය හැදිලා තියෙන්නේ අපේ පින්නත්නේ. අපේ ලෝකය මම හැමදාම කියනවානේ පිස්සාගේ පලාමල්ල වගේ කියලා. ඇයි පිස්සාගේ පලාමල්ල වගේ කියලා කියන්නේ? එයා සාමාන්‍යයෙන් උන්මත්තක මිනිස්සුන්ට තියෙන ලොකු මල්ලක් බෑග් එකක්. ඒකේ හරියට එක එක දේවල් තියෙනවා. ඒ තියෙන එක එක දේවල් එයාලා උස්සගෙන මොකද කරන්නේ? වේගයෙන් ඉතා වේගයෙන් යනවා බර උස්සගෙන. වෙලාවකට හිමින් යනවා. ඉතින් ඔය මල්ලත් උස්සගෙන වෙලාවට වේගයෙන් වෙලාවකට හිමින් එක එක අමාරු කාරණා සහිතව මේ ගමන යද්දී අපිට තේරෙන්න ඕනේ. හරි. අපිට තේරෙන්න ඕනේ මෙයා අනවශ්‍ය දෙයක් උස්සගෙන යන්නේ කියලා. හැබැයි ගිහිලා පැත්තකටලා ඉඳගෙන අර ඔක්කොම මල්ල අදිනවා. ඇදලා ආයේ ඒක ඒව ඔක්කොම දිහා බල ඉඳලා ආයේ ඒව ඔක්කොම ඇතුළට දානවා. ඉතින් මෙහෙම ගත්තාම පැහැදිලි වශයෙන්ම මෙහෙම ගත්තාම හොඳට තේරුම් යන්න ඕනේ. අපි ඔක්කොටම අපේ ජීවිතය අපි ඔක්කොටම ඔන්න ඔය විදිහට ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම වලින් අපිට නිකන් මේ මතක් වෙන ලෝකයක් හැදිලා. ඒක හැදිලා තියෙන්නේ අන්න අර වගේම තමයි මොනවද ඇහෙන් දැක්ක රූප වලින්, කනෙන් ඇහිච්ච ශබ්ද වලින්, නාසයෙන් දැනිච්ච ගන්ධ වලින්, දිවෙන් දැනිච්ච රස වලින්, මනසට දැනිච්ච කයට දැනිච්ච ස්පර්ශ වලින්, මනසට දැනිච්ච අරමුණු වලින් තමයි මේ හිර වෙලා ඉන්න ලෝකේ. අපි ඔකට කියමු හිර වෙලා ඉන්න ලෝකේ. නැත්තම් උස්සන් යන පලාමල්ල. බලන්න මොහොත. ඔන්න කොහේ හරි තැනක තනි වෙනවා. නිින්ද ගියොත් හරි. බස් එක යනකොට කියලා හිතන්න. වැස්සකට අහු වෙච්ච වෙලාවක් කියලා හිතන්න. නිින්ද ගියේ නැත්තම් මොකද කරන්නේ තනි වෙච්ච වෙලාවක? නිින්ද ගියේ නැත්තම් තනි වෙච්ච වෙලාවක මොකද කරන්නේ? කොහෙද යන්නේ? මොනවද වෙන්නේ? ඉන්න ගමන් මෙන්න මතකයට එන්න පටන් ගන්නවා. මොනවද මතකයට එන්නේ? මතකයට එන්නේ මොනවද? ඔන්න ඔය කියන මතකයට එන්නේ මොනවද? ඔන්න ඔය කියන අතීත රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. හරිද? අතීත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඒවා මතකයට එනවා.
මෙන්න මේ මතකයට ඒම් පිළිබඳව මෙන්න මේ මතකයට පැමිණෙන දේවල් ගත්තොත් එහෙම මේවා අතීතයේ දැකලා අතීතයේ අහලා අතීතයේ විඳලා තියෙන දේවල් මිසක නොවින්ද දෙයක් කියන්නේ නෑ. උදාහරණයක් කිව්වොත් එහෙම ඔන්න දැන් වෙලාවකට විදේශගත වුණාම අපිට වෙච්ච අත්දැකීමක් මම මේ කියන්නේ මට පෞද්ගලික ලැබිච්ච අත්දැකීමක්. ඔන්න සමහර පළතුරු ಜಾති ගෙනත් දෙනවා. ඉතින් ඒ පළතුරු ಜಾති කාලා බලපුවාම බොහොම රසයි. දැන් පුදුමේ කියන්නේ මේ පළතුර පිළිබඳව දැන් මේකේ තියෙනවානේ පළතුරු මොන හරි ගෙඩියක් තියෙනවානේ. ඒ ගෙඩිය කවදාකවත් දැකලා නැත්තම්. හරිද? එද මේවා කපලානේ ගෙනත් දෙන්නේ ඔක්කොම දැකලා නැත්තම් ඒ පළතුරු ගෙඩිය කොහෙදි හරි දැක්කොත් මේ අහවල් පළතුර කියලා මතකයට එන්නේ නැහැ. ඇයි මගේ ඇහෙන් ඒ රූපය මගේ ලෝකයට එකතු වෙලා නැහැ. ඒ නමට එකතු වෙලා නැහැ. සමහරවිට නම දන්නෙත් නැහැ. එහෙනම් රස දන්නවා අර කපලා තියෙන කෑල්ලේ හැඩය දන්නවා. හරිද? එතකොට ඒ මගේ ලෝකයට කවදාක්වත් ඒ නම කියනකොට අර රස මතක් වෙන්නේ නැහැ. ඒ රසත් එක්ක අර නම එක සැරයක් දෙසරයක් කවුරු හරි කිව්වොත් අපි කියන මතකෙ හිටිනවා කියලා. අන්න එහෙම මතක හිටියොත් තමයි නැවත මතක් වෙන්නේ. ඔන්නේ මතක හිටිනවා කියන එකේ වැරද්දක් තියෙන එක අපි පස්සේ හොයාගමු. ගමනොත් කියලා ඉන්නත් ඕනේ. මතක හිටිනවා කියන එකේදී ප්‍රශ්නයක් තියෙනවා කොහෙද හිටින්නේ කියලා. ලෝකේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. සියලු රූපයන් අනිත්‍යයි. කොච්චර වෙලාවකටද මේකේ පැවැත්මක් කියලා තියෙනවා නම් තියෙන්නේ උත්පාද තිති භංග කියලා කියන චිත්තක්ෂණයක් තමයි සිතක පැවැත්ම. රූපේ පැවැත්ම චිත්තක්ෂණ 17යි කියලායි සඳහන් වෙන්නේ. ඊළඟට චෛතසිකයේ පැවැත්ම සිතත් එක්කම ඉපද සිතත් එක්කම නිරුද්ධ වීමයි. එහෙනම් ඒකේ පැවැත්මත් චිත්තක්ෂණයයි. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා පරමාර්ථ ධර්ම 4කින් සමන්විත වෙන මේ ලෝකය චිත්ත චෛතසික රූප කියන ඒ වගේ ආයුෂය එහෙමනම් චිත්තක්ෂණයක් සහ රූපයේ චිත්ත කොටසේ චිත්ත චෛතසිකයන්ගේ චිත්තක්ෂණයයි රූපයේ නැත චිත්තක්ෂණ 17යි. ඉතින් එහෙම ලොකු එකක් නැහැ. එහෙනම් කොහෙද මේ මතකයේ හිටින්නේ කියන ප්‍රශ්නේ එනවා. ඇත්තට මතකයේ කොහෙවත් හිටින්නේ නැහැ. හේතු වෙවි ප්‍රත්‍ය වෙවි හැම වෙලේම කියන්නේ අතීතයේ ඇතිවෙච්ච දේවල් හේතු වෙලා හට ගැනීමකුයි තියෙන්නේ. මේක මේ ලෝකේ පේන්න තියෙන දේවල් ඒවා පේන්න තියෙන දේවල් අතීත දේවල් වර්තමානයේ නැතුව අනාගතයේ හටගන්න ස්වරූපයක් තියෙනවා. වර්තමානයේ නැතුව අනාගතයේ හටගන්න පුළුවන්. නැත්නම් වර්තමානයේ හටගන්න දේවල් මේ තියෙන්න ඕනේ නැහැ කොහේ හරි අපි මේ හොයනවා භෞතික වශයෙන් තියෙන්න ඕන වගේ කොහේ හරි තැම්පත් වෙලා තියෙන්න ඕන වගේ කියලා නාම රූප කියලා ගත්තාම ඒ වගේ ඒ ලක්ෂණ නැතුව නැවත හටගන්නවා ඊට සමාන්තර දේවල් සමාන දේවල් අතීතයේ සකස් වෙච්ච දේවල් වලට සමාන්තරව හටගන්නවා කියන එක පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. අපි බොන්චි ඇටයක් හිටවුවොත් එහෙම පොළවේ ටික වෙලාවකින් ටික දවසකින් මේ බොන්චි ඇටය අතුරුදහන් වෙනවා. බොන්චි පැලයක් හැදෙනවා. පැලය හැදීමත් එක්ක බොන්චි ඇටය අතුරුදහන් වෙනවා. දැන් එතන බොන්චි ඇටයට අදාළව කිසිම දෙයක් නැහැ. ගහක් විතරයි තියෙන්නේ, පැලයක් විතරයි තියෙන්නේ. මේ බොන්චි වැල හැදිලා ඔක්කොම වෙලා බොන්චි කරලක් හැදෙනවා. බොන්චි කරල ඇතුලේ තියෙන්නේ අර බොන්චි ඇටයට සමාන බොන්චි ඇට. නැතෝ මුං ඇට තියෙන්නේ නැහැ. හරිද? එහෙනම් ඒ අලුතෙන් සකස් වෙච්ච ඊට සමාන හැබැයි සරල සම නෙවෙයි. යම් කිසි නෑදෑකමක් තියෙනවා. ඒ නෑදෑකම ඇති වෙන වෙලාව ගත්තාම අර පරණ බොන්චි ඇටේ අරගෙන කවුරුත් අච්චු තියලා හැදුවේ නෑනේ. හරි? එහෙනම් අරක හේතුවක් වුණා. අතීතයේ දැන් නැත්තටම නැති බොන්චි ඇටයක් හේතුවක් වෙනවා. දැන් නැත්තටම නැති බොන්චි ඇටයක් හේතුවක් වෙනවා අලුතෙන් එකක් හැදෙන්න. අන්න ඒ වගේ පින්නත් නේ දැන් මේ වෙලාවේ මේ මොහොත ගන්න ඔන්න මේ මොහොත ගෙවුණා. හරි. ඒ ගෙවිච්ච මොහොතේ අම්මා කියලා මතකයක් තිබුණේ නැහැ. මම දැන් නිකන් හරි අම්මා කියලා මතකයක් තිබුණේ නැහැ කියලා කියනකොටම අම්මා මතක් වෙනවා. එහෙනම් අන්න ඒ මතක් වෙන්නේ මේ චුට්ටකට ඉස්සෙල්ලා තිබ්බේ නැති එකක් කොහේවත් තිබ්බේ නැහැ. හැබැයි මේ වචනේ ඇහෙනකොට අම්මා කියන වචනේ ඇහෙනකොට ඒ වචනේ හේතු වෙලා අතීතයේ ඇති වෙලා නැතිලා අතීතයේ අම්මා කියලා හඳුන ගන්නකොට ඒ වචනේ එතන සම්බන්ධ වුණා. අම්මා කියන රූපය හමුවේ
කවුරු හරි කවදා හරි දවසක මේ බලන්න පුතේ මේ අම්මා මේ තමයි පුතේ අම්මා කියලා හරි අර පුංචි ළමයින්ට අම්මව හඳුන්වලා දෙන මේ තමයි තාත්තා මේ තමයි මල්ලි මේ තමයි අක්කා. මේ මදුවට ටිකක් බහතෝරන වයසට එනකොට රටේ නැතිව අහනවා. අර මොකක්ද මේ මොකක්ද ගමනක් යනකොටත් එහෙමයි අර මොකක්ද මොකද ඒ වෙන්නේ? අන්න ලෝකෙට එක එකව එකතු වෙන හැටි. අර ඇහැට පේන රූපයට ශබ්දයක් සම්බන්ධ කරගන්නවා. එහෙමයි භාෂාවක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ. එතකොට එයාගේ ශබ්ද ලෝකයේ අහවල් ඒ වචනේ කියනකොට කාලයක් යනවා ඒක. දැන් අලුතෙන් භාෂාවක් ඉගෙන ගන්නකොට බලන්නකෝ. සිංහල භාෂාවෙන් කතා කරන සමහර වස්තුන් කෙරෙහි ඉංග්‍රීසි භාෂාවෙන් ශබ්ද ලෝකයට සංඥා එකතු කර ගැනීමක් තමයි මේ කරන්නේ. හරිද? එතකොට ඒ වචනේ කියනකොටත් අර වස්තුව මතක් වෙන විදිහට. ඒ වචනේ කියනකොටත් අර වස්තුව මතක් වෙන විදිහට අපේ මානසිකාරය සකස් කර ගැනීමක් තමයි මේ සිද්ධ කරන්නේ. ඉතින් මේ දේවල් අපි ඉතාමත්ම හොඳින් තේරුම් ගන්න ඕනේ මේ ජීවිතයේ මේ ජීවිතයේ තියෙන ඉහළ තත්ත්වය අපේ මානසිකත්වයේ හැදිලා තියෙන ඉහළ තත්ත්වයක් තියෙනවා. ඒක සත්තුන්ගේ මානසිකත්වයට වැඩිය වෙනස්. ඉතින් මේ ඉහළ මානසිකත්වයක් හැදෙන ස්වභාවයක් තියෙන අපේ මේ ජීවිතය අපි ඉතා හොඳින් තේරුම් ගත යුතුව තියෙනවා. ඉතා හොඳින් තේරුම් ගත යුතුව තියෙනවා. මොකද එහෙම නැත්තම් අපිට මෙච්චර වටින හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් තියෙන අවස්ථාව ගිලිහෙන්න පුළුවන්. හරියට මේ දේවල් තේරුම් ගත්තේ නැත්නම් බලන්න අපි හොඳ කාරණාවක් කතා කරා හොඳට තේරෙන්න ඇති මගේ ලෝකේ හැදිලා තියෙන හැටි කියලා. ඒකේ ක්‍රමවේදය තමන්ගේ පැත්තෙන් හිතන්න තමන්ගේ පැත්තෙන් තේරුම් ගන්න ඕනේ. මගේ ලෝකේ මම ওই උස්සගෙන යන පලාමල්ල හැමතැනම ගිහලා දිගාර ගන්න එක. කොහේ හරි තැනකට වෙලා ඉන්නකොට තමන්ගේ මනසේ ඒ අතීත දේවල් නැවත සකස් වෙන හැටි අත්දකින්න. නැවත සකස් වෙන හැටි අත්දකින්න අතීත දේවල් ටික. ඉතින් මේ විදිහට අපේ ජීවිත කාලය ගොඩාක් නිරවුල් කරගන්න ඕනේ. ගොඩාක් නිරවුල් කර ගැනීම සඳහා අපි මොකද කරන්න ඕනේ? ඔය විදිහට තමන්ව දකින්න ඊ타මත්ම සත්‍යවාදීව සංවේදී කියලා කියන්නේ පුංචි තැන් තමන්ට දැනෙන්න ඕනේ. සත්‍යවාදී කියලා කියන්නේ තමන්ට තමන් බොරු නොකරගෙන ඉන්න ඕනේ. හරිද? ඊටාම සංවේදී අයට දැන් ඔය සංවේදීකම කියන එක ගැනත් අපි කතා කරනවා. සමහර සංවේදී අය තමන්ගේ සංවේදීකම් ගැන කලකිරෙනවා. මං සංවේදී වැඩි කියලා හිතනවා. සංවේදී කියලා කියන්නේ දැනෙනවා කියන එකයි හොඳට පුංචි දෙයක්. සමහර අයට චූටි දේවල් වලට හිත රිදෙන අතර වාරේ සමහර අයට හිත රිදෙන්නේ නැහැ. මේ පුංචි දේවල් වල හිත රිදව ගන්න එක. හිත රිදෙන එක ගැන පොඩ්ඩක් හිතන්න. ඒ කියන්නේ මොකද්ද? එයාට පුංචි දේ දැනෙනවා කියන එක. එහෙනම් එයා පුංචි දෙයට සංවේදී කෙනෙක් කියන එක. ධර්මය කියලා අවබෝධ කර ගැනීමේදී මේ පුංචි දේවල් දැනෙන එක අවශ්‍යද නැද්ද? සංවේදී මිනිස්සු හරියට මනසින් දුක් විඳිනවා තමයි. හැබැයි කට්ටිය ධර්මයේ පැත්තට නැඹුරු වෙනකොට එයාට පුංචි දේවල් හිතේ කාමච්ඡන්දයක් ඇති වෙලා කාමච්ඡන්දයක් නැති වුණා කියලා දැනගන්න තරම් එයා සංවේදී වෙනවා. පුංචි දේවල් සංවේදී වෙන මට්ටමේ මානසික තත්ත්වයක්. ලොකු දේවල් තමයි ඒ කියන්නේ පුංචි දේ අරමුණු වෙන්නේ නැහැ. සංවේදීකම අඩු අයට අර පුංචි දේවල් අරමුණු වෙන එක බොහොම අඩුයි. හොඳයි. කොහොම හරි දැන් අපිට ඕන කරන්නේ හොඳට දැනෙන්න ඕන Tamanට. හොඳට දැනෙන්න ඕන මේක මොකක්ද? රූප ලෝකයකින් මගේ ජීවිතය සමන්නාගතයි. රූප ලෝකයකින්, ශබ්ද ලෝකයකින්, ගන්ධ ලෝකයක්, රස ලෝකයක් ඒවා මගේ අතීතය හේතු කරගෙන මට මතක් වෙන්න රූප වශයෙන් තියෙන ඇහෙන් දැක්ක රූප වශයෙන් තියෙන ලෝකයක් තියෙනවා. අන්න අර මගේ මල්ල පිටලා තියෙන්නේ එහෙමයි. ලොකු මල්ලක් හැදිලා තියෙන්නේ. කනෙන් ඇහිච්ච සද්ද දැන් නැවත ඇහෙනකොට මතක් වෙන ටික කියලා කියන්නකෝ. අපි අහලා නැත්නම් දැන් ඉංග්‍රීසි වචනයක් අහපුවාම මේ શબ્දයට අදාළ මොකුත් නැහැ. හරි. එහෙම එන්නේ නැහැ. එහෙම එන්නේ නැත්තේ ඒ පිළිබඳ මතකයක් නැති හින්දා. එහෙනම් මගේ ලෝකයට එකතු වුණා කියලා කියන්නේ කොහේ හරි තිබ්බා කියලා නෙවෙයි. ලෝකයට එකතු වෙලා තියෙනවා නැවත සකස් වෙන විදිහට. මේ මොහොත නැවත සකස් වෙන විදිහට එකතු වෙලා තියෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා.
ආදරේ වගේ දේවල් බලන්නකෝ. ආදරේකම ඇති වෙනකොට අපිට තේරෙනවා මේ නම් ආදරයක් ඇති වෙලා තියෙන්නේ, මේ නම් රාගයක් ඇති වෙලා තියෙන්නේ, මේ නම් ඊර්ෂ්‍යාවක් ඇති වෙලා තියෙන්නේ, මේ නම් ක්‍රෝධයක් ඇති වෙලා තියෙන්නේ, මේ නම් වෛරයක් ඇති වෙලා තියෙන්නේ. මේ විදිහට එක එක දේවල් ගැන අපිට මතක් වෙනවා. එතකොට අපි තේරුම් ගත යුතුවම තියෙනවා. හරිද? අපි තේරුම් ගත යුතුවම තියෙනවා. මේ මතක් වෙන දේවල් එක නේද ඒ මතක් වෙන දේවල් නේද ජීවිතය කියන්නේ කියලා. හරි? හොඳට බලන්න. මගේ ජීවිතය ගොඩනැගිලා තියෙන්නේ මට මතක් වෙන දේවල් වලින්. මට හැඟීම් පහළ වෙන්නෙත් එහෙමයි. මට හැඟීම් පහළ වෙන්නෙත් එහෙමයි. පුද්ගලයෙක්ගේ නමක් කිව්වොත් නැත්නම් දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු දේවල් ගැන ගන්න අම්මා කිව්වොත් එහෙම අම්මා ගැන සමහරට මගේ අම්මා මට ගොඩාක් සැරවැර කරලා සමහරට අසාධාරණ කරලා තියෙන අම්මෙක් ඉන්නත් පුළුවන්. සමහර අයට අම්මා කිව්වහම ඊ타මත්ම ප්‍රසන්න හැඟීම් ඇති වෙනවා. අම්මා කිව්වම ප්‍රසන්න හැඟීම් ඇති වෙනවා කියලා කියන්නේ මොකක්ද? මේ අම්මා කියලා කිව්වහම ඇති වෙනවා මේ යහපත් සංස්කාරයන්. ආදරය කියන්නේ සංස්කාරයක්. එතකොට ඒ වගේ ලෝභකම්, ගිජුකම්, කෑදරකම් මේ ඔක්කොම සංස්කාරයන්. එතකොට සමහර අයට ඇති වෙන්නේ චේතනාව ඊට වැඩිය ගොඩක් වෙනස්. ඉතින් එකිනෙකාට මේ එකම සිද්ධියේදී මේ චේතනාවල් වෙනස් වෙන්නේ ඔන්න ඔය අතීතයේදී ඒ ගැන දැනගෙන තියෙන හැටියට. එහෙනම් මේ මොහොත නිර්මාණය වෙන්න පැහැදිලිව මට තේරෙනවා මේ මොහොත නිර්මාණය වෙන්න රූප කොටසේ දායකත්වය වෙනම තියෙනවා කර්මානුරූපව කර්ම චිත්ත ඍතු ආහාර ආදී හින්දා මේ රූපේ හට ගැනීමත් එක්ක ඒ රූපයත් එක්ක චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ගාන ප්‍රසාද ජීව ප්‍රසාද කාය ප්‍රසාද ආදී මේ ප්‍රසාද රූපයන් හටගෙන තියෙනවා ඒවත් එක්ක මොකද වෙන්නේ රූපත් එක්ක එහෙනම් ඒවත් හේතු වෙලා සිත් පහළ වෙනවා විඥානයන්ගේ හට ගැනීමක් තියෙනවා ඉතින් මේවත් එක්ක අපි තේරුම් ගන්න ඕනේ මනෝ විඥානය හට ගැනීමත් වෙනවා මනසත් ධම්මත් කියන දේවල් එකතු වෙලා මේ වගේ ක්‍රියාවලියක් තියෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් රූප ලෝකයක්, ශබ්ද ලෝකයක්, ගන්ධ ලෝකයක් මට නැවත නැවත මතකයක් හැදෙන විදිහට මතකයක් හැදෙන විදිහට මට අතීතයක් හේතු වෙලා ප්‍රත්‍ය වෙලා මේ වර්තමාන මොහොත නිර්මාණය වෙන එක්කෙනාට එක වෙනස්. එක්කෙනාට එක වෙනස්. එතකොට එක එක විදිහේ චරිත වෙලා තියෙන්නේ එක එක විදිහේ හැසිරීම වලට යන්නේ එක එක විදිහේ ධර්මතාවලට හැරිලා තියෙන්නේ එක ආකාරයට කටයුතු කරන්නේ ඔන්න ඔය ගැටලුව හින්දාම තමයි ඒ වගේම තමයි ධර්මාබෝධය කියන්නේ ඒ අතීතයේ හේතු වෙලාමයි Tamanට ඒ ධර්ම කරුණු නැగిලා එන්නේ රැකියාවක් කරන කෙනෙකුටත් එහෙමයි ඒ රැකියාවේ නිපුණත්වයක් කියලා කියන්නේ එයාට ඒ අදාළ සංඥා හරියට එනවා කුමන හෝ රැකියාවක් කරනවා නම් වෘත්තියක් ඒ වෘත්තිය තුළ කුමන හෝ උපකරණයක් පාවිච්චි කරන්න පවා ගියාම පුහුණු වෙලා තියෙනවා කියලා කියන්නේ උන් ඕක. එයාගේ ලෝකයේ තියෙනවා මේ පැත්තට මේක හැරුණොත් මේ පැත්තට හරවන්න ඕනේ මේ පැත්තට හැරුණොත් මේ පැත්තට හරවන්න ඕනේ කියලා එයාගේ ලෝකයේ තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික අරගෙන එක මොහොතක තමන්ගේ පැත්තට හැරිලා භාවනා කරන කෙනාට පුළුවන් මගේ ලෝකය නිර්මාණය වුණේ කොහොමද? දැක්ක රූප වලින් ගොඩාක් තියෙනවා. එහෙනම් රූප ಜಾති ගොඩාක් තියෙනවා. හරි. ශබ්ද වශයෙන් මගේ ලෝකයට එකතු වෙච්ච ගොඩාක් තියෙනවා. ගන්ධ වශයෙන් එකතු වෙච්ච ගොඩාක් තියෙනවා. රස වශයෙන් එකතු වෙච්ච ගොඩාක් තියෙනවා. ස්පර්ශ වශයෙන් එකතු වෙච්ච ගොඩාක් තියෙනවා. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර ආදී වශයෙන් මං හඳුනාගත්ත ගොඩාක් තියෙනවා. අන්නේ රූප වශයෙන් හම්බෙච්ච ගොඩ වෙන් වශයෙන් නිකන් දැනෙනවා වාගේ රූප ලෝකය, ශබ්ද ලෝකය, ගන්ධ ලෝකය, රසාලෝකය රස වලින් එකතු වෙච්ච ගොඩක් තියෙනවා. ස්පර්ශ වලින් එකතු වෙච්ච ගොඩක් තියෙනවා. සීතල, උෂ්ණ ආදී එහෙම අතීතයේ එකතු වෙච්ච ගොඩක් තියෙනවා. ධම්ම වශයෙන් එකතු වෙච්ච ඒවා වගේක් තියෙනවා. මේවා සමහර දේවල් එක්ක අපිට ගැටීම් තියෙනවා. සමහර දේවල් එක්ක ඇලීම් තියෙනවා. හරිද? බොහෝ දේවල් එක්ක මුලා වීම තියෙනවා. මේවා තමයි ජීවිතය කියලා. ඔය අතීතයේ අපිට එකතු වෙලා තියෙන ලෝකය ගැන අපිට තියෙන මේක තමයි ජීවිතය කියලා මේ දේ නැත්තම් මට වැඩක් නැහැ කියලා සමහර දේවල් මේ දේ තිබ්බොත් මට මගේ ජීවිතේ වැඩක් නැහැ කියලා සමහර දේවල් එක්ක ගැටෙනවා. මේ දේ නැත්තම් නම් මම ජීවත් වෙන්නේ නැහැ කියලා සමහර දේවල් එක්ක ඇලෙනවා. හරි.
මේ දේ තිබ්බොත් අපි ජීවත් වෙන්නේ නැහැ කියලා සමහර දේවල් එක ගැටෙනවා. මේ දේ නැත්තම් අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් මේ දේ තිබ්බොත් ජීවත් වෙන්නේ නැහැ කියලා සමහර දේවල් එක ගැටෙනවා. ඒ කියන්නේ මෙයා ආවොත් මගේ නිවසට මම මේ ගෙදරින් යනවා මම මගේ ජීවිතේ නැති කර ගන්නවා අන්න එහෙම කියන්නේ ගැටෙනවා සමහර දේවල් අතීතයත් එක්කයි ඔය. ඔය ඔක්කොම තියෙන්නේ අර පුද්ගලයා මත නෙවෙයි. ඔය ඔක්කොම තියෙන්නේ තමන්ගේ ලෝකයට මේවා එකතු වෙලා තියෙන විදිය අනුව. හරි. එතකොට මේවා පසුපස තමයි අපි අතීතය මතක් කර ඒ කියන්නේ මතක් කරනවා නෙවෙයි අතීතය මතක් වෙනවා. ඒවා නැగి මතකයට එනකොට ඒ දේවල් වර්තමානයේ කොපමණකින් වෙනස් වෙලා තියෙනවද? එපමණකින් අපේ හිත වික්ෂිප්ත භාවයට යනවා. හරි. අතීතයේ හටගත්ත දේවල් කොපමණකින් මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවද? හොඳ පැත්තට හෝ නරක පැත්තට. හරි තරහකාරයෙකුට හරි ගිහිල්ලා. ඒ කියන්නේ හොඳ පැත්තට යමක් වෙලා. ඔන්න අපේ හිත වික්ෂිප්ත වෙනවා. එයා මෙහෙමයි හිටියේ අතීතයේදී. දැන් එයා මෙහෙම දියුණු වෙලා ඉන්නවා. එහෙම වෙන්න බෑ කියලා ඔන්න වික්ෂිප්තයි. හරිද? ඊටා හිතවත් කෙනෙකුට කෙනෙක් පරිහානියටපත් වෙලා. එතකොට අතීතයේ දැක්ක දේවල් මේ වෙනකොට වෙනස් වෙලා. අන්න ඒ වෙනස් වීමත් එක්ක මොකද වෙලා තියෙන්නේ? අපි වික්ෂිප්ත භාවයට යනවා. හරිද? අතීතයට හිත ලුහු බැඳ යමින් වික්ෂිප්ත භාවයට පත් වෙන ස්වභාවයක් තියෙනවා. මේ අපි අපේ ලෝකය අපේ මේ හය පැත්තකින් හැදිච්ච ලෝකයේ යම් වෙනස් වීම වෙනකොට අපේ පින්වත්නි ඒක යහපත් හෝ අයහපත් පැත්තට වෙනස් වීම වෙනකොට හොඳ හෝ නරක පැත්තට වෙනස් වීම වෙනකොට මොකද වෙන්නේ? හිත තද බල වික්ෂිප්ත භාවයකට යනවා. සිත තද බල වික්ෂිප්ත භාවයකට යනවා. හරිද? අන්න ඒ වික්ෂිප්ත භාවයට යන්නේ වෙනස් වීම නිසා. වෙනස් වීම කියන ධර්මතාවය හරි ඒ කියන්නේ දුකටපත් වෙන්නේ වෙනස් වීම හින්දා. වෙනස් වීම කියන ධර්මතාවය අපි අපේ මනසට අර වස්තුන් පිළිබඳව එන සංඥාවත් එක්ක වස්තුන් හඳුනා ගැනීමත් එක්ක බද්ධ කරන්න ඕනේ. වස්තුන් හඳුනා ගැනීමත් එක්ක බද්ධ කරන්න ඕනේ. අන්න ඒ බද්ධ කිරීම කියන්නේ මොකක්ද කියලා බලන්න ඒ ආශ්‍රයක් ඇති කරගත යුතුව තියෙනවා. අපි මේ ගැන ගොඩක් කතා කරනවා හැම වෙලේම වගේ මේක කතා කරන්නම ඕන හින්දා බලන්න හිතලා අනුරාධපුරය කියලා කියනකොට ජයශ්‍රී බෝධිය මතක් වෙන්නේ ඒ දෙක එකට අපේ ජීවිතේ බද්ධ වෙලා. හරි රුවන්වැලි චෛත්‍යරාජයන් වහන්සේගේ රූපයක් ඇහැට දකිනකොට ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ කියලා මතක් වෙනවා වගේම ඒ වගේම මොකද වෙන්නේ? අපිට එක පාට මතක් වෙනවා අනුරාධපුරය කියලා. ඒ මොකද බද්ධ වෙලා. හරිද? අපි හිතමුකෝ ඒ වගේ ගොඩක් දේවල් තියෙන හැම එකක් එක්කම බද්ධ වෙලා එනවා. හැබැයි සමහර විට මොනවා දෙයක් කියනකොට යම් පාට මතක් වෙනවා. සමහරලාට යම් දෙයක් කියනකොට දැන් අපි හිතමුකෝ ඉදුණු කෙසෙල් ගෙඩි කියනකොට කහ පාට මතක් වෙනවා. එහෙනම් ඒකත් එක්ක අපිට බද්ධ වෙලා තියෙනවා ඇහෙන් දැක්ක රූප ලෝකයේ තියෙන දේවල් ශබ්ද ලෝකයේත් එක්ක මතක් වෙන හැටි බලන්න. හරි කෙසෙල් ගෙඩි කියන එක දකිනකොට කෙසෙල් ගෙඩි කියන වචනේ මතක් වෙනවා වෙලාවකට. එතකොට මීයඹ කියලා කියනකොට අතීතයේ කාපු මීයඹ රස මතක් වෙනවා. ඒකත් එක්ක සංස්කාරයක් ඇති වෙනවා නැවත කන්න ඕනි කියලා. ඉතින් මේ ක්‍රියාවලිය අපිට අයිති නැතුව ওই විදිහට වෙන වැඩක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. මගේ ජීවිතේ මම නැවත අතීතය ගැන මෙනෙහි කරමින් මේ වර්තමානය කැමති දේවල් තිබ්බ හැටියට නිර්මාණය කිරීමේ උත්සාහයක් තියෙනවා. තිබ්බ හැටියටම තියෙන්න ඕනේ කියලා හැම වෙලෙම තිබ්බ හැටියටම තියෙන්න ඕනේ. තිබ්බ හැටියටම තියෙන්න ඕනේ. තිබ්බ හැටියටම තියෙන්න ඕනේ කියලා ලොකු උත්සාහයක් ගන්නවා. හරි. එතකොට මේ තිබ්බ හැටියටම තියෙන්න ඕනේ කියලා මේ ගන්න උත්සාහයත් එක්ක අපි ඊටාම හොඳින් තේරුම් ගත යුතුව තියෙනවා. අපේ ජීවිතය අපි කොයි විදිහකින් හරි අපේ ජීවිතය අපි කොයි විදිහකින් හරි නිර්මාණය කරගන්න ඕන තේරුම් ගැනීම සඳහා වැඩපිළිවෙලක් නිර්මාණය කරගන්න ඕන ජීවිතය කොයි විදිහකින් හරි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ උත්සාහය ගනිමින් අපි මොකද කරන්න ඕනේ? බොහොම හිමින් බොහොම ප්‍රවේශමෙන් කළ යුතු දේ
දැනගන්න මේ රූප ලෝකය, ශබ්ද ලෝකය, ගන්ධ ලෝකය, ස්පර්ශ ලෝකය, ධම්ම ලෝකය කියලා භාවනා යෝගියාට මේ එක එක ලෝක වශයෙන් වෙන් කරගෙන දැනෙන ගානට අපේ මානසිකාරය හදාගන්න ඕනේ. හරිද? වෙන් කරගෙන දැනෙන ගානට අපේ මානසිකාරය සකස් කරගත යුතු තියෙනවා මේ තියෙන තත්වයන් යටතේ. හරි? එතකොට කොහොමද ඒක කරන්නේ? මෙන්න මගේ ජීවිතයේ රූප වශයෙන් එකතු වෙලා තියෙන දේවල්. ශබ්ද වශයෙන් එකතු වෙලා මෙන්න මේ මගේ ජීවිතය කියලා ඒ රූප වශයෙන් එකතු වෙලා තියෙන දේවල් ඔක්කොම එක්කෝම එකවර මතක් කරනව නෙවෙයි. මට දැනෙනවා මගේ ලෝකය කියලා මගේ ජීවිතය කියලා හැදිලා දෙයක් තියෙනවා නම් අර සිහිය නැති වෙලා අපි හිතමුකෝ අනතුරක් වගේ වෙලා සමහර වෙලාවට මොකුත් මතකයක් නැතුව සිහිය නැති වෙලා යනවා. ඊට පස්සේ ඉන්නවා මාස ගණන් ඇඳන් වලට වෙලා ඉන්නවා මොකුත් නැහැ හුස්ම ගන්නවා විතරයි. මොළයට ලොකු හානියක් වුණාම එහෙම වෙනවා. එතකොට මේ මතකය නැවත ආවර්ජනය වෙන්නට අවශ්‍ය කරන රූප කොටසේ බාධාවක් තමයි හින්දා තමයි මොළයට හානියක් වුණාම ඒවා ආයෙ මතකයට එන්නේ නැත්තේ. දැන් මේ වෙලාවේ මතකයට එන ඔක්කොම ටික ගත්තොත් එහෙම රූප ගොඩක්, ශබ්ද ගොඩක්, ශබ්ද වලින් හැදිච්ච ලෝකය, ශබ්ද වලින් හැදිලා තියෙනවා, ගන්ධ වලින් හැදිලා තියෙනවා, රස වලින් හැදිලා තියෙනවා, ස්පර්ශ වලින් හැදිලා තියෙනවා, ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි ධම්ම වලින් හැදිලා තියෙනවා. මේවා වෙනස් වෙනකොටයි මට ප්‍රශ්නේ එන්නේ. හරි, මේවා වෙනස් වෙනකොට තමයි මට ප්‍රශ්නේ එන්නේ. මෙන්න මේ වෙනස් වීම පිළිබඳව මේ ලෝකයේ තියෙන හැම දෙයක් එක්කම වෙනස් වීම බද්ධ කරන්න, වෙනස් වෙනවා කියන ස්වභාවය ඒක තියෙනවා කියන එක බද්ධ කරන්න ඕනේ. හරි, ඒකත් එක්ක ඒවා අරමුණු වෙනකොට අපිට මතක් වෙන ස්වභාවයට ගන්න ඕනේ. කොහොමද මේක කරන්නේ? මේ බලන්න. එන්න එකට කියන අනිත්‍ය සංඥාව ඇති කරගන්නවා කියලා රූප ලෝකයම අරගෙන, රූප ලෝකය කියලා කියන්නේ රූපයේ ස්වභාවය තේරුම් ගත්තාම මේක ඇති. හරිද? රූප ලෝකය නිර්මාණය වෙන්නේ ඇහැට පේන මේ වර්ණ රූපත් එක්ක. හරිද? බාහිර වශයෙන් තියෙන මේ වර්ණ රූපයන්ගේ වෙනස් වීම සිද්ධ වෙනකොට ඒක වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ වගේම ඇහත් වෙනස් භාවයට, මොකද ඇහත් රූපයෙන් හැදිලා තියෙන්නේ, ඇහත් වෙනස් වෙනවා. ඒ දෙක අනුව දැන් පුදුම හිතෙනවානේ සමහර වෙලාවට මෙහෙම බලනකොට යමක් පැහැදිලිව පේන්නේ නැහැ. එතකොට කණ්ණාඩි දෙක දාපුවම පේනවා. එතකොට කණ්ණාඩි දෙක දාපුවම අරක පේනවා. ඒ කියන්නේ මට මේක පෙනිලා තියෙන විදිහට නෙවෙයි වෙන කෙනෙකුට පේන්නේ. වෙන කෙනෙක් මෙතෙන්ට මම මේ ඉඳ ගන්න තැනටම ඇවිල්ලා මෙතන තියෙන මොනවා හරි තියෙනවා නම් ඒක දිහා මෙහෙම බලනකොට අකුරු දිහා බලනකොට මොකද වෙන්නේ? එයාට හොඳට පේනවා, මට පේන්නේ නැහැ. හැබැයි මම මේ විදිහට නම් ඉස්සෙල්ලාම ඉඳන් බැලුවේ. දන්න දවසේ ඉඳන් බලන්නේ මට මුළු ලෝකෙම මේ අඳුරු ස්වභාවයක් තියෙන පැහැදිලි නැති ලෝකයක් මට හැදිලා තියෙන්නේ. වෙන කෙනෙකුට ඊට වැඩිය ගොඩාක් තීව්‍ර ලෝකයක් හැදෙන්න පුළුවන්. තිරිසන් සත්තු අරගෙන බලන්න. බල්ලෙක් ගත්තාම බල්ලාගේ ගන්ධ ලෝකය කියන එක අපිට වැඩිය ලොකු පරාසයකට විදිලා යනවා. ඇයි එහෙම කියන්නේ? එයාට පුළුවන්කම තියෙනවා රෙදි කෑල්ලක තියෙන සුවඳකින් ඒ සුවඳ දිගේ යන්න. එහෙනම් එයාට දැනෙන්න ඕනේ සුවඳ. හරිද? එයාගේ ලෝකයේ ඒ රෙදි කෑල්ලකින් නැත්නම් කවුරු හරි කෙනෙක් ස්පර්ශ කරපු දෙයක් තුල ඒ ශරීරයට අපි දන්නේ නැතුණාට ඒ කියන්නේ අපිට ආවේනික සුවඳක් මේ ලෝකෙ පැතිරිලා තියෙනවා. ඒක අපේ ගාහනේන්ද්‍රියට ඒක සංවේදී නැහැ. අපිට දැනෙන්නේ නැහැ ඒක. අපිට ඇහෙන්නේ නැති ශබ්ද තිරිසන් සත්තුන්ට ඇහෙනවා. එයාලගේ පරාසය සමහර වෙලාවට ඒක සන්තතියක් විදිහට ඝණයක් විදිහට දැනෙනකොට එයාලගේ පරාසයේ අපේ ඉන්ද්‍රියන් වලට ගෝචර නැති දේවල් වගේක් තියෙනවා. හරිද? අන්න ඒව තමයි. දැන් දිබ්බ චක්කු, දිබ්බ සෝත ඥාන ඇති කරගත්ත අය කියලා කියන්නේ දෙවියන්ගේ ශබ්දය දෙවියන්ව දකින්න පුළුවන්, අදෘශ්‍යමාන සත්තුන්ව දකින්න පුළුවන් ස්වභාවයකට ඒ ඉන්ද්‍රියන් සංවේදී කරලා. හරි? ඉතින් ඒ විදිහට මගේ ජීවිතයට එකතු වෙලා තියෙන රූප ලෝකය කියන එක ඇහි වෙනස් වීම අනුවත් වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් තියෙන මොකද ඇහි ස්වභාවය වෙනස් වෙනවා. දැන් නාසයේ බල්ලාගේ නාසයේ ස්වභාවය වෙනස් වෙච්ච ඉඳ එයාට වෙනස් ශබ්ද ඇහෙනවා. එතකොට මගේ ඇහි ස්වභාවය වෙනස් වෙනකොට එක්කෙනෙක් දැන් මට දුර පේන්නේ නැති කෙනෙක් කියලා හිතන්නකෝ. එතකොට කෙනෙක් ඉන්නවා හොඳට දුර පේන කෙනෙක්.
ඉතින් දෙන්නම ගමනක් යනවා. ගමනක් යනකොට ඈත තියෙන කන්දක් හරි මොකක් හරි එකක් දැකලා නැත්තම් මොකක් හරි කුළුණක් හරි කවුරු හරි කියනවා අන්න අරක තමයි අහවල් කුළුණ කියන්නේ කියලා. එතකොට දුර යන්තම් පේන කෙනෙකුට මේක ගොඩාක් පැහැදිලිව පේන්නේ නැහැ. එයාගේ රූප ලෝකයට එකතු වෙන්නේ එයාගේ රූප ලෝකයට එකතු වෙන්නේ අන්න අපැහැදිලිව පෙනිච්ච දේ. අනිත් කෙනාගේ රූප ලෝකයට එකතු වෙන්නේ පැහැදිලිව පෙනිච්ච දේ. එතකොට ඒක වෙනස්. එහෙනම් ඇහැ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඔන්න ඔය ටික හොඳට මෙනෙහි කරනවා. ඇහත් වෙනස් වෙනවා, රූපයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ එතකොට එහෙනම් මගේ රූප ලෝකය මගේ ජීවිතය කියලා අරගෙන තියෙන මේ රූප ලෝකය කියන එක වෙනස් වෙනවා. රූප ලෝකය ඇති වෙනවා. ඒ වගේම ඒක වෙනස් වෙනවා. නැත්තටම නැති වෙනවා. ඒක තමයි උදයව්‍ය. හරි ඇතිවීම නැතිවීම රූපයේ ඇතිවීම නැතිවීම විතරක් නෙවෙයි ඒක වෙනස් වෙනවා කියන එකත්. හරි එතකොට මුලදීම මේකෙදිත් වෙනස් වෙනවා කියලා කියද්දී ඔක දැන් ඔය රූප ලෝකය කියලා ගත්තාම මේ අම්මා කියන්නේ රූප ලෝකයේ වස්තුවක්, තාත්තා කියන්නේ රූප ලෝකයේ වස්තුවක්, සහෝදරයා කියන්නේ වස්තුවක්. ඒක අර ඕලාරික වශයෙන් සිද්ධ වෙන වෙනස් වීම ඉස්සෙල්ලා මෙනෙහි කිරීම වඩා හොඳයි. තමන්ට දැනෙනවා නම් රූප ලෝකය කියනකොට එක පාටම ගණයක් විදිහට දැනෙන යමක් තියෙනවා නම් ඒ ගණේම වෙනස් වෙනවා. අම්මා ගත්තොත් රූප ලෝකයේ තියෙන. එතකොට එක පැත්තකින් අම්මාගේ රූපය මගේ රූප ලෝකයේ තියෙන දේවල් බලාගෙන ඉඳි වෙනස් වෙනවා. අද තියෙන රූපේ නෙවෙයි හෙට තියෙන රූපේ නෙවෙයි අනිද්දා ඒ වගේ. දැන් ධම්ම ලෝකයේ කිව්වම ඔය ඊටාම් ප්‍රකටව දැනගන්න පුළුවන්. ධම්ම ලෝකයේ කියලා කිව්වම ආදරේ වගේ දේවල් වලට එන්නේ ධම්ම ලෝකයට. හරිද? එතකොට ඒක නිබඳව වෙනසකට භාජනය වෙනවා. ඒකත් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඒක තමන්ගේ පැත්තෙන් ඉස්සෙල්ලා බලනවා වගේ හිතේ උපදින ආදරේ වගේ දේවල් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඊළඟ සැරේ ඇති වෙන්නේ ආය වෙනස් වෙලා. හරිද? ඊළඟ සැරේ ඇති වෙන ඊට වැඩිය වෙනස් වෙලා. ඊළඟ සැරේ ඇති වෙන ඊට වැඩිය වෙනස් වෙලා. ඒ විදිහට ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ දේවල් සිද්ධ කළ යුතුව තියෙන්නේ. මේ සිද්ධ කළ යුතුව තියෙන දේවල් අපි හොඳට ඉතා හොඳට අධ්‍යයනය කරන්න. එහෙම අධ්‍යයනය කරනකොට අපිට මේක තේරෙන්න පටන් ගනීවි. මේක තේරෙන්න පටන් ගනීවි මොකක්ද මේ ජීවිතයේ අපි ලබා ගන්න අර්ථය කියලා. හරිද? බලනකොට දැන් මේ හැම තැනම ඇවිදින්නේ රූප ලෝකයේ, ශබ්ද ලෝකයේ, ගන්ධ ලෝකයේ, රස ලෝකයේ, ස්පර්ශ ලෝකයේ, ධම්ම ලෝකයේ කියන ඒවා ඒවට සාධාරණයක් කරන්න ඒ ටික ඔළුවේ තියාගෙන තමයි. ඔළුවේ තියාගෙන කියන වචනේ පාවිච්චි කරලා තියාගෙන කියලා ගන්න එපා. මොකද තියාගන්නවා කියන සංකල්පය වැරදි. නමුත් අපි එහෙම කතා කරමු සම්මුතියේ ඒ ටික ඔළුවේ තියාගෙන තමයි කෙනෙක් මේ හැම තැනම ඇවිදින්නේ. හැම වැඩක්ම කරන්නේ. කාට හරි ගහනවා නම් ගහන්නේ. බයිනවා නම් බයින්නේ. ඊර්ෂ්‍යාකම් කරනවා නිසා මේ හැදිච්ච ලෝකේ හැටියට ඒ ලෝකේ එයාට සාපේක්ෂයි. වෙන කෙනෙකුට ඒ ලෝකේ දැනෙන්නේ වෙනත් විදිහකට, එයාට ඒ ලෝකේ දැනෙන්නේ වෙනස් විදිහකට. හරි? ඒ ලෝකය එකිනෙකාට සාපේක්ෂයි. හරි? එහෙම සාපේක්ෂතාවයක් තියාගෙන තමයි අපි මේ වෙනස් ජීවිතයක් ගත කරන්නේ. එතකොට මේක එක අතකින් පුදුමයක්. අපි එකිනෙකාට කොච්චර වෙනස්ද? නානත්ත කායා නානත්ත සංඥා. ඒ වගේ වෙනස් වෙනස් සංඥා උපදින වෙනස් වෙනස් රූප තියෙන අපි ගත්තහම ඒකට අදාළව මේ ඇති වෙලා තියෙන ලෝකයට අදාළ සිතුවිලි මවමින් ඔහේ ජීවත් වෙනවා. ඒ මදිවට ප්‍රශ්නේ තියෙන්නේ මම මගේ පණිවිඩය හරියට මගේ පැත්තට යොදා ගන්න ඕනේ. මේ මගේ කියලා එකතු වෙලා තියෙන සියලු ලෝකය සියල්ල අනිත්‍යයි නැත්තම් වෙනස් වෙනවා නැති වෙනවා. රූප ලෝකයේ ඇති වෙනවා අනිත්‍යයි කියන මේ වෙනස් වීම පිළිබඳව නිවැරදි සංඥා ඇති කරගන්න ඕනේ හින්දා අපි උදයව්‍යයත් එක්කම මේ අනිත්‍ය ලක්ෂණය ගැනීමේ වටිනාකමක් තියෙනවා. ඇතිවීම නැතිවීම කියන එකත් එක්කම අනිත්‍ය ලක්ෂණය මතු කර ගැනීමේ වටිනාකමක් තියෙනවා. හරි ඒකින්ද රූප ලෝකය ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. මම කිව්වා අම්මගේ රූපය වෙනස් වීම නැතිවීම ගැන මෙනෙහි කරා වගේ සමන්ගේ සියලු ජීවිතයේ ලැබිලා තියෙන සියලු දේ අරගෙන ශබ්ද ලෝකය ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. මගේ ශබ්ද ලෝකය කියන එක හැම වෙලෙම වෙනස් වෙන එකක්.
මගේ රූප ලෝකය කියන එක හැම වෙලේම වෙනස් වෙන එකක්. ගන්ධ ලෝකය කියන්නේ හැම වෙලේම වෙනස් වෙන එකක්. රස ලෝකය කියන්නේ හැම වෙලේම වෙනස් වෙන එකක්. ස්පර්ශ ලෝකය කියලා කියන ලෝකෙම ස්පර්ශ වශයෙන් හැදිලා තියෙන සියලු ලෝකය නිබඳව වෙනසකට භාජනය වෙන එකක්. හරිද? එතකොට ආදරය ආදී සියලු ලෝකයේ වෙනසකට භාජනය වෙන එකක්. අන්න ඒකින්ද අන්න ඒ ටික මෙනෙහි කරනවා. ඉස්සෙල්ලාම අපි අද දවසේ කරා වගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවත් එක්ක ලෝකයේ හැදිලා තියෙන හැටි තමන්ගේ මේ පලාමල්ල කොටස් 6ට බෙදන්න. බෙදලා අත්දකින්න. හරිද? තමන්ගේ මේ පලාමල්ල කොටස් 6කට බෙදලා අත්දකින්න. ඒත් එක්කම තමන්ගේ මේ පලාමල්ල කොටස් 6කට බෙදලා අත්දකින්න ඒත් එක්කම හරි බොහෝම හිමින් සීරුවේ ඊ타මත්ම ප්‍රවේශමෙන් මම මේ හැම වෙලේම ප්‍රවේශමෙන් කියලා කියන්නේ මේක පටල ගන්න නැතුව හිමින් සීරුවේ කියලා කියන්නේ කම්මැලිකමෙන් වැඩ කරන්න කියලා කියන්නේ සියුම්ම කියන එකයි. ඊ타ම හිමින් ඊ타ම ප්‍රවේශමෙන් තමන්ගේ මේ ලෝකයේ වෙනස් වීම ගවේෂණය කරන්න ඒකත් එක්ක හිතට දැනෙන්න පටන් ගනී. ඒ කියන්නේ මේ කොටස් 6 ඉස්සෙල්ලා හොඳට බෙදාගෙන ඊට පස්සේ රූප ලෝකයේ ඇතිවීම වෙනස් වීම නැතිවීම, ශබ්ද ලෝකයේ ඇතිවීම වෙනස් වීම නැතිවීම, ගන්ධ ලෝකයේ ඇතිවීම වෙනස් වීම නැතිවීම, රස ලෝකයේ ඇතිවීම වෙනස් වීම නැතිවීම, ස්පර්ශ ලෝකයේ ඇතිවීම වෙනස් වීම නැතිවීම, ධම්ම ලෝකයේ කියන ලොකුවට දැනෙන මේ ලෝකය තමන්ගේ කියලා ගොඩ නැගිච්ච මේ ලෝකය තමන්ට වෙනස් හැම වෙලේම වෙනස් වෙන හැටි ස්ථීරව තමන් කියලා ගන්න දෙයක් නැති බව දැනෙන තුරු මෙනෙහි කරන්න ඕනේ. මේ වෙනස නවත්තන්න බැරි බව, වෙනස් වීමේ ස්වභාවය නවත්තන්න බෑ. වෙනස් වෙන ස්වභාවයෙන් මේක පිහිටා සිටින ආකාරය වැනි දේවල් අත්දකින්න තුරු මේක මෙනෙහි කරන්න. එහෙමනම් අද දවසේ මේ පුහුණුව ලබන්න බලන්න මේ ලෝක 6 වෙන් කරගන්න අපි හෙට දිනේ මේ වෙන් කර ගැනීම අනිත්‍ය පැත්තට යොදන ආකාරය ගැන තවදුරටත් සාකච්ඡා කරමු. ඉතින් නිවන් මඟ විවර කරගන්න, නිවන් මඟ තමන්ගේ මනසට ගෝචර කරගන්න අලුතෙන් හදන්න එහෙම නෙවෙයි. ඒක බුදුරජාණන් වහන්සේ නිවන් මඟ අපිට නිවැරදිව සකස් කරලා තියෙනවා. තමන්ගේ මනසට ඒ නිවන් මඟ ගෝචර කරගන්නටයි අපි මේ උත්සාහ කරන්නේ. ඒකයි ඒ පිළිබඳ මෙතරම්ම විමසන්නේ. ඉතින් මෙතරම්ම විමසමින් දෛනිකව අපේ ජීවිතයට අවශ්‍ය කරන කරුණු කාරණා අපි නිබඳව සාකච්ඡා කරනවා. අද දවසේ මේ ධර්ම කරුණු සාකච්ඡා කරලා අපේ ජීවිතය නිවැරදි කරගන්න නිවසේ ඉඳන් හැකියාව ලැබෙන්නේ බැතිබර දායකත්වය සපයන පින්වන්ත පිරිස හේතුවෙන්. ඉතින් ඒ අය බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට සිද්ධ කරන්න අපි ප්‍රාර්ථනා කරන්නත් ඕනේ. ඒ කෙසේ වෙතත් අපේ ජීවිතයට මේ කරුණු එකතු කරගෙන භාවනාවක් වර්ධනය කරලා ජීවිතය නිවැරදි කරගන්න වාරයක් ගානේ කය, වචනය, සිත අපි නිවැරදි කරගන්න වාරයක් ගානේ අනාගත දුක් නැති වෙනවා අපිට. ඉතින් ඒකෙන්ද ඒ අයට බොහෝම පින් රැස් වෙනවා. ජීවිතයට යමක් එකතු කරගන්න වාරයක් ගානේ අපි එයාට පින් රැස් වෙනවා. ඉතින් කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දුන්නේ පින්වන්ත ඇත්තන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. අපි තුළ ජනතුනාව සියලු පුණ්‍ය ශක්තිය ඇත්තන්ට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ පිටකෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාතාලය පටුමගේ අංක 66න් 1 ලිපිනේ පදිංචි සීඩී ලියනගේ මහත්මයා කියලා සඳහන් කරලා තියෙන්නේ. පිටකොට්ටේ පදිංචි කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ විශ්‍රාමික ගුරු චන්ද්‍රලතා ලියනගේ මහත්මියගේ ජන්මදිනය නිමිති කොටගෙන එතුමියට හා පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත් සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීමටත් සියලුම මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ අය බලාපොරොත්තු වෙන ආකාරයටම චන්ද්‍රලතා ලියනගේ මහත්මියට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ පවුලේ සියලු දෙනා ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ වගේම ලියනගේ මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාටමත් දීර්ඝායුෂ වේවා, නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ අය වෙනුවෙන් මිය පරලොව ගියා සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. නිවන් මඟ විමසුම